අද දවසේ මම කල්පනා කළා ඉතාමත් වටිනා දහම් කාරණාවක් කියලා දෙන්න. ඒ තමයි මම හිතනවා ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. මේ අද දවසේ මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ. ඒ තමයි ඔන්න ධර්මය අහලා කෙනෙකුට හිත පැහැදුනා කියන්නකෝ. ඊට පස්සේ එයා ආසයි අපි කියමු දරුවෙක් නම් එයා ආසයි තමන්ගේ අම්මත් ධර්මයට ගන්න. පියාත් ධර්මයට ගන්න. සහෝදරයොත් ධර්මයට ගන්න. යහළු හිත මිත්‍රාදීනොත් ධර්මයට ගන්න මෙයා ආසයි. කැමැති. ඒ කැමැති වුණාට ඒ අය හිතන විදිහට දහමට ගන්න බෑ. තමන්ගේ සහෝදරයෝ නෑ ඥාතීන් දෙමව්පියන් එහෙම බණ අහන්න සිල් ගන්න එහෙම අපිට හිතන විදිහට ගන්න බෑ. එතකොට හිතට දුකක් එනවා. අනේ මේ අනිත් අයට අපිට ධර්මයේ දෙන්න විදිහක් නැහනේ. ඉතින් අපිත් දහම් වැඩසටහන් වලට ගියාට පස්සේ අපිට චිට් එවනවා ලියලා කොළ එවනවා. අනේ ස්වාමීනි අපේ අම්මා කොහොමද ධර්මයට ගන්නේ තාත්තා කොහොමද සමහරවිට අම්මා ධර්මය අහනවා. එතකොට තමන්ගේ ස්වාමියා කොහොමද ධර්මයට ගන්නේ? දරුවන් කොහොමද ධර්මයට ගන්නේ? ඊළඟට තමන් ගොඩාක් හිතවත් යහළුවන් කොහොමද ධර්මයට ගන්නේ? ඉතින් මේ වාගේ ප්‍රශ්න මිනිසුන්ගේ හිතේ දෝංකාර දෙනවා. සාමාන්‍යයෙන් ධර්මය අහපු කෙනෙකුට හිතේ ඇති වෙන හැඟීමක් තමයි අනේ මගේ හිතවත් අන් අයත් මේ ධහමට එනවනම් අනිත් අයත් මේ ධර්මය අහනවනම් කියන අදහස එනවා. ධර්මයට මසුරු අය අඩුයි. ධර්මයට මසුරු වුණොත් මම විතරයි අහන්න ඕන. මේක කවුරුත් අහන්න හොඳ නැහැ. ඒ අය ඇහුවොත් එහෙම යාළට දහම් දැනුම එයි මට වඩා කියලා දහමට මසුරු වෙන පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ අය සුළුයි. නමුත් ගොඩාක් අය අපිට මුණ ගැහෙන කතා කරන ගොඩාක් අය දහමට මසුරු නැහැ. අනිත් අයට ධර්මයේ දෙන්න කැමති. අනිත් අය සිල් ගන්නවා නම් කැමති. මේ ධර්මය අහපු අය. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නවලට උත්තරයක් අද මේ ධර්ම දේශනාවෙන් කතා කරනවා. මම ගොඩාක් දුරට මේ ධර්ම දේශනාවලට මෙවැනි වූ දහම් කරුණු මාතෘකා කරගන්නේ පින්වතුනි මිනිස්සු මේ ප්‍රශ්න වලින් දැවි දැවි විචිකිච්ඡාවෙන් සැකයෙන් සාංකාවෙන් ඉන්නේ. ඉතින් මේ ඒ සැකයෙන් සාංකාවෙන් විචිකිච්ඡාවෙන් හිම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට අපි මාර්ගඵල අවබෝධයේ පිණිස ගැඹුරු ධර්මයක් දේශනා කළත් තමන් ඉන්න තැන ප්‍රශ්නේම යා හිර වෙලා ඉන්න නිසා අර එතනින් එහා ධර්මයක් ගැන හිත යොමු කරන්නේ. ඒ නිසා ගොඩාක් අයට තමන්ගේ වර්තමාන ප්‍රශ්නෙට උත්තරයක් හොය හොයා යන ගතියක් තියෙනවා. ඒ වගේම තව කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි මේ අනිත් අයට උදව් කරන්න හිතෙනවා අපිට. එතකොට අසරණ අයට උදව් කරනවා ඒ උදව් කෙරෙල්ල ඉවරයක් නැහැ. ඒ මිනිස්සු දියුණු වෙන්නෙත් නැහැ. ඒ මිනිස්සු යහපතට එන්නෙත් නැහැ. ඒ මිනිස්සු ප්‍රශ්න විසඳා ගන්නෙත් නැහැ. උදව් කිරිල්ල ඉවරයකුත් නැහැ. උදව් ඉල්ලන එක ඉවරයකුත් නැහැ. ඔහොම ප්‍රශ්නකුත් තියෙනවා. ඔය ඔක්කොටම හරියන දහමෙන් මේ ගැටලු විසඳෙන දහම් කාරණාවක් සූත්‍ර දේශනාවක් අද අපි ඉගෙන ගන්න. මේ දේශනා කොටස තිබෙන්නේ සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ 2 වෙනි කොටසේ තියෙන දහම් කොටසය. ඒ සූත්‍ර ගොඩක් තියෙනවා. ආමක ධඤ්ඤ පෙය්‍යාලය කියලා සූත්‍ර ගොඩක් තියෙනවා. ඒකේ අඤ්ඤත්‍ර සූත්‍රය මේ සූත්‍ර දේශනාවත් එක්කම හරි වටිනා දහම් කතාවකුත් අද අපි ඉගෙන ගන්නවා. අතකෝ භගවා පරිත්තන් නකසිකායන් පන්සුන් ආරෝපිත්වා බික්ඛු ආමන්තේසි. භාග්‍යතුන් වහන්සේ නියසිලට පුංචි පස් ටිකක් මේ නියපොත්ත උඩට ගන්න පුළුවන් විදියට පුංචි පස් පිටක් අරගෙන භික්ෂූන්ට කතා කළා.
තංකින් මඤ්ඤත භික්ඛවේ කතමන්නකෝ බහුතරං යෝචායන් මයා පරිත්තෝ නකසිකායන් පංසු ආරෝපිතෝ අයං වා මහා පඨවි. පින්වත් මහණෙනි කුමක්ද හිතෙන්නේ? ගොඩාක් වැඩි මොනවද? ඒ කියන්නේ නියසිලේ තියෙන මේ චූටි පස් ස්වල්පේද එහෙම නැත්නම් මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණයද? ඊතදේව බන්තේ බහුතරං යදිදම් මහා පඨවි. ස්වාමීනි මේ මහා පොළොව අතිශයින් විශාලයි නේව. සංකම්පින උපේති පංසු ආරෝපිතෝ මේ ඒ නියසිලට ගත්ත පස්පිඩ මෙච්චරයි කියලා ගලපන්න බෑ මහ පොළොවත් එක්ක. 100න් පංගුවයි 1000න් පංගුවයි ලක්ෂයෙන් පංගුවයි කියලා එහෙම මේ ගලපන්න බෑ. ඉතින් ඒ නිසා ස්වාමීනි මේ නියසිලේ තියෙන පස් ඊටාම ස්වල්පයි මහ පොළොවේ තියෙන මේ මහා පොළොවේ පාංශු පස් අතිශයින් බහුතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවකෝ භික්ඛවේ අප්පකාතේ සත්තා ඒ මිනිස්සේසු පච්චා ජායන්ති. ඒ වගේම පින්වත් මහණනි ඊටාම සුළුයි. මේ ලෝකේ තුන් ලෝකෙම ඉන්න ජීවීන් අතරින් සත්වයන් අතරින් මනුස්ස ලෝකයේ ඉපදෙන ප්‍රමාණය නියසිලට ගත්ත පස්පිඩ වගේ. ඒතදේ අතකෝ ඒතදේව බහුතරා සත්තා යේ අඤ්ඤත්‍ර මනුස්සෙහි පච්චා ජායන්ති. මිනිස් නොවන ජීවත්වලට මිනිසුන්ගෙන් බැහැරව තමයි අනිත් සියලු දෙනා උපදින්නේ. ඒ ප්‍රමාණය නියසිලට ගත්ත පස්පිඩයි මහ පොළොවයි වගේ. එතකොට අපි මේ කෝටි සංඛ්‍යාත මිනිස්සු කියලා අපි මහා ලොකුවට බර කරලා කිව්වට මේ ලෝකේ ජීවීන්ගෙන් සත්වයන්ගෙන් මිනිස්සු කියන්නේ ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. මහා පොළොවත් එක්ක නියසිලට ගත්ත පස් සසඳන්න බෑ. අහන්නේ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි මේ මිනිස්සු අතර ඉපදෙන්නේ නැතුව නරක තිරිසන් අතුර මේ പ്രേත අසුර ආදී මේ පහත් ලෝකවල අතිශයින් විශාල ජනගහනයක් ඉපදෙන්න හේතුව මොකද්ද? ඒ හේතුව තමයි අදිඨත්තා භික්ඛවේ චතුන්නං අරිය සත්‍යානං චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කේ නැති නිසා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා තමයි එච්චර ප්‍රමාණය සතර අපායේ උපදින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න ඕනේ මේ චතුරාර්ය සත්‍යයි. ඒ නිසා උත්සාහ කරන්න කිව්වා මේ දුක නම් ආර්ය සත්‍ය අවබෝධ කරනවා. දුක්ඛ සමුදය අවබෝධ කරනවා. දුක්ඛ නිරෝධය අවබෝධ කරනවා. මාර්ගය අවබෝධ කරනවා කියලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ට මහන්සි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ එකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර නියසිලට ගත්ත පස් පීඩද වැඩි මහ පොළොවේ පස් ටිකද. ඒතර සංඝයා කියනවා ස්වාමීනි නියසිලට ගත්ත පස් පීඩ ඊටාම ස්වල්පයි. ඊළඟට මේ මහ පොළොවේ පස් ගණනකට ගන්න බෑ. ආන්නේ වගේ තමයි මේ ලෝකේ මවුට සෙනෙහවන්ත පියාට සෙනෙහවන්ත සමන බ්‍රාහ්මණයන්ට ගෞරවයෙන් සලකන කෙනෙක් ඉන්නවනම් නියසිලට ගත්ත පස්පිඩ වගේ මහා පොළොව වගේ ප්‍රමාණය මව පියා විශේෂ කොට විශේෂ තැනක තියන්නේ. එහෙනම් දෙමව්පියන්ට සලකන්නේ කියන මේ තියෙන අඩවැඩියාව ඒ ශෝකේ මිනිස් මේ ඇහෙන කතාව දිහා බලනකොට ඒවල් ලෝකේ සාමාන්‍යයි. මේ ලෝකේ අසාමාන්‍ය අద్భుත දේ තමයි මව්ට සලකනවා නම් පියාට සලකනවා නම්
ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකනවා නම් තමන්ගේ පවුලේ වැඩිමහල් අය ගැන ගෞරවයෙන් වාසය කරනවා නම් මේවා ලෝකේ අතිශයින් දුර්ලභ ගුණ. නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක්. එයා නියසිලට ගත්ත පස්පිඩට වගේ එකතු වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි අප්පකාතේ සත්තා යේ පානාති පාතා පටිවිරතා. ඊටමත් අල්ප පිරිසක් තමයි ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරන්නේ නැහැ. එතකොට ඒ වගේම ඊටම සුළු පිරිසක් තමයි සොරකම් නොකර ඉන්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් අවස්ථාව ලැබුණ තැනින් සොරකම් කරනවා. නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි වැරදි කාම සේවනයෙන් වළකින්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් අවස්ථාව ලැබුණ ගමන් වැරදි කාම සේවනයේ යෙදෙනවා. නියසිලට ගත්ත පස්පිඩ වගේ සුළු ප්‍රමාණයක් තමයි බොරු නොකිය ඉන්නේ. මහා පොළොව තරම් ප්‍රමාණයක් බොරු කියනවා. මේ සත්වයන් අතර නියසිලට ගත්ත පස්පිඩ වගේ සුළු ප්‍රමාණයක් තමයි සුරාමේරයෙන් වැළකී වාසය කරන්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් සුරාපානයෙන් වැළකී වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ බුද්ධ කාලේ. අද කාලේ ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාළා මේ පංච දුස්චරිතයට මිතරම් මේ සත්වයා ඇදී බැඳී ගියේ මක්නිසාද? මෙතරම් මේ පංච දුස්චරිතයට සත්වයා ඇදී බැඳී ගියේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඉදන් දුක්ඛන්ත යෝගෝ කරණියෝ මේ තමයි දුක කියලා අවබෝධ කරන්ට මහන්සි වෙන්න. දුක්ඛ සමුදය අවබෝධ කරන්ට වීරිය කරන්ට. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්ට වීරිය කරන්ට. මාර්ග ප්‍රතිපදාව පුරුදු කරන්ට වීරිය කරන්ට කියලා තථාගත බුදුරජාණන් වහන්සේ අවවාද කොට වදාලා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු ජනයා පංච දුස්චරිතෙන් සදාතනික වෙන් වෙලා නැහැ. මේ ජීවිතේ පංච දුස්චරිතෙන් වැළකෙන්න පුළුවන්. ආයෙත් ඉපදෙන ජීවිතයක ආත්පසින් වෙනස් කෙනෙක් වෙනවා. මේ ආර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා. කෙසේ නමුත් සිල්පද ආරක්ෂා කරන සත්පුරුෂ ජනයා සිටිනවා. ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් කාරණයක් තමයි මහා පොළොව වගේ ප්‍රමාණයක් සත්තු මරද්දී, හොරකම් කරද්දී, වැරදි කාම සේවනය කරද්දී, බොරු කියද්දී, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරද්දී, නියසිලට ගත්ත පස්පිඩක් වගේ තාමත් සුළු පිරිසක් අතරට මටත් යන්න ලැබුණා. මම සත්තු මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, සුරාව ගන්නෑ කියලා පංචශීලයේ රකින්න ජනයාට සතුටු වෙන්න කාරණාවක්. එච්චරම දුර්ලභයි අය. ලේසි නෑ පංචශීලයේ රැකීමෙන් වාසය කරනවා කියන්නේ. ඒකට අපි කෙනෙක් ඔන්න ධර්මයේ හැසිරෙන ගමන් කල්පනා කරනවා බලන්න අරයා බොරු කියනවා නතර කරන්නේ එයා. ඊළඟට තාත්තා බොනවා නතර කරගන්න විදියක් නැහැ. පින්වතුනි අපිට එහෙම මේ ඔක්කොම සීලේ පිළිටවන්න පුළුවන්ද? අපිට ඕන විදිහට මේ ඔක්කොම ගුණ ධර්ම වල පිළිටවන්න පුළුවන්ද? අපිට ඕන විදිහට ඔක්කොටම ධර්මයේ දෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක් වෙනුවෙන් එක්කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න හැකියාව තියෙන එක්කෙනෙක් වෙනුවෙන් යොදුන් ගානක් සිරිපා තබ තබා වඩිනවා. ඒ එක්කෙනෙක් වෙනුවෙන් හැබැයි ඒ යොදුන් ගාන මිනිස්සු දහස් ගානක් හම්බ වෙනවා. මොන ගැහිනවා බුදුරජාණන් වහන්සේට. ඇයි බුදුරජාණන් වහන්සේට අර කෙළවරේ ඉන්න කෙනා ගැන විතරද මහා කරුණාව තියෙන්නේ? මේ ඔක්කොම ගැන කරුණාව තියෙනවා. නමුත් අවබෝධ කරන්නේ අර කෙළවරේ ඉන්න කෙනා. ඔහු කරා පමණක්ම වඩිනවා. ඔහු කරා පමණක්ම වඩිනවා. හේතුව පින්වතුනි ඒ කුසලයක පිහිටන්නත් හේතු සම්පත් තියෙන්න ඕන.
පංච දුස්චරිතෙන් වළකින්න හේතු සම්පත් තියෙන්න ඕන. සාරිපුත්තයන් වහන්සේට පවා තමන්ගේ මෑණියන් ධර්මයට ගන්න පුළුවන් වුණේ අවසාන මොහොතේ. සාරිපුත්තයන් වහන්සේ පැවිදිව අවුරුදු 45ක් වැඩ හිටියා. අවුරුදු 43ක් හෝ අවුරුදු 44ක්. ඒ අවුරුදු රහතන් වහන්සේ නමක් වෙලා මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වෙලා සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉඳලත් චෝදාපන්න වෙන්න තරම් ධර්මයේ මනාව විස්තර කරලා සක්කාය දිට්ඨිය සිඳ බිඳලන ධර්මය පවසන්න තරම් මහත් වූ ප්‍රඥාවක් තිබිලත් තමන්ගේ මව් තිසරණේ පිහිටන්ට තමන්ගේ මව් ධර්මයට ගන්න පුළුවන් වුණේ අවුරුදු 44ක් ගිය තැන. අරහත්ත්වයටපත් වෙලත්. එහෙම පුතා රහත් උනත් දෙමව්පියෝ ධර්මයට ගන්නවා කියන එක ලේසි නෑ. සාරිපුත්තයන් වහන්සේ ගැනම අපිට මතකයට ආපු නිසා ඊටමත් අගී ඇති අපූර්ව කතාවක් තියෙනවා ඉස්සර වෙච්ච දෙයක්. ඒ තමයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි කරුණාවන්තයි. හරිම නිහතමානී. හරිම සුහදශීලී. සාරිපුත්තයන් වහන්සේ ඕනම කෙනෙක් එක්ක ඉක්මනට කතා කරනවා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ ගම්නියංගම් සිසාරා වඩිනකොට ගමේ හම්බ වෙන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට කතා කරනවා. පින්වත්නි මෙහෙන්ට. ඉතින් අර සියලු දෙනා කිනිහිරි මලේ පාටින් බබලන සාරිපුත්තයන් වහන්සේට හරියට පහදිනවා. ගොඩාක් අය සාරිපුත්ත මහරහතන් වහන්සේට පැහැදුනා. උන්වහන්සේට හරියට යටහත් මිනිස්සු. ඉතින් කියනවා නුඹලා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. සොරකමින් වැළකින්න ඕනේ. වැරදි කාමසේවණෙන් වළකින්න ඕනේ. බොරු කීමෙන් වළකින්න ඕනේ. සුරාවෙන් වළකින්න ඕනේ. ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. දැන් මෙහෙම කිව්වට පස්සේ අර මිනිස්සුත් අනේ සාදු කියනවා. ඉතින් කියනවා මේ එහෙනම් ඔයාලා දැන් සමාදම් වෙන්න. මම සත්තු මරන්නේ නැහැ කියලා දැන් හරි මම දැන් කිව්වට පස්සේ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ නැහැ කියලා දැන් කියන්නේ. ඉතින් අර සාරිපුත්ත මහරහතන් වහන්සේට ගෞරවය නිසා අර මිනිස්සු ඔක්කොම සාරිපුත්තයන් වහන්සේ කියන්නේ මොකක්ද? ඒ ඔක්කොම කියනවා. කිව්වට මේ මිනිසුන්ට මේ සීලේ රකින්න උවමනාවක් නැහැ. ඉතින් පහවදාටත් එතනින් ගියේ සාරිපුත්තයන් වහන්සේ වඩින පමා විතරයි ආයෙත් අර පරණ වැඩ ටිකම කර ඉන්නවා. ඔන්න වැද්දෝ හම්බ වෙනවා කැලේ. වැද්දන්ටත් සාරිපුත්තයන් වහන්සේ කියන ওই දඬු මුඟුරු අත්හරින්න. අද ඉඳලා පන්සිල් රකින්න. හරි මං කිව්වට පස්සේ දැන් කියන්න සමාදම් වෙන්න. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සමාදම් වෙන්න. ඉතින් අර වැද්දොත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ තේජසටයි අනුභවයටයි යටහත් වෙලා අර සාරිපුත්තයන් වහන්සේ කියන දේ කියනවා. පවෝදාම ඉන්න පිණ්ඩපාතේ වරිනකොට කැලේ මැදින් යන තුන් ආය මෝ පිටිපස්සේ දුවනවා. ඒ ආයේ පරණ පුරුදුමයි. ওই විදිහට නැද්ද අදටත්? මේ සිල් අරන් එන ගමන් මේ බාර් එකට ගිහිල්ලා බෝතලිය අරන් යන චරිත නැද්ද? මේ සිල් අරන් ආය ගිහිල්ලා තමන්ගේ පරණ වැඩවල ඉන්න අය නැද්ද? එහෙම ඉන්නවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ සංඝයාට කියා හිටියා බලන්නකෝ ප්‍රියාස්මතුනි මේ මිනිස්සු ඉතින් මේ පන්සිල් ගන්නවා සිල් රකින්නවා කියලා මේ සමාදන් වුණාට කෝ ඉතින් මේ ඇත්තෝ රකින්නේ නෑනේ. බොරුවට සමාදන් වෙනවා රකින්නේ. ඊට පස්සේ ඔය අද කාලේ වගේ දැන් බුද්ධ කාලෙත් එහෙම තිබිලා තියෙනවා. සාරිපුත්තයන් වහන්සේගෙන් සිල් ඇරන් සමාදන් වෙනවා බොරුවට රකින්නේ. ඒ අය උවමනාවට නෙමෙයි සිල් ගන්නෙ. අපිත් දැකලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් පොයි දවසට 8 සිල් ගන්න එක උවමනාවක් නැහැ. අර අනේ මට සිල් ගන්න බැරි වුණානේ මේ සිල් සමාදන් කරවනවා. පස්සේ එක්කෙනා ඇවිල්ලා ඉඳ ගන්නවා. සිල් ඇරමුත් ඉවරයි. පස්සෙත් ඇවිල්ලා ඉඳ ගන්නවා. ගානක්වත් නැහැ. පස්සේ ඇවිල්ලා ස්වාමීනි මට සිල් සමාදන් වෙන්න බැරි වුණාම එහෙමවත් නැහැ. ඒ කිසිම සීලයේ ගැන ගානක් නැහැ.
ඊට පස්සේ හැන්දෑව වෙනකොට මේ දැන් නම් ඉතින් කොරෝනා කාලේ ඒ මොකවත් නැහැ නේ. ඉතින් ඔය සීල් ගන්න පන්සල් වලට එන කාලේ ඊට පස්සේ 3ට 4ට ඔහේ බෑකේ මේ අර මොකක් හරි මල්ලේ කිහිල්ලේ ගහගෙන ආපහු යනවා. ඒතර මම සීල් පවාරණේ වුණාද නැද්ද? කොහොමද සීල් රකින්නේ? කිසිම දෙයක් නැහැ. ඊළඟට ඉස්කෝලවල ළමයි උදේට පන්සිල් ගන්නවා. මතකයක්වත් නැහැනේ දවස පුරාවට මං උදේ සිල් ගත්තා කියලා මේ ළමයිට. ඔය ළමයි ගැන කතාව පැත්තක තියන්න අපි ඉස්කෝලේ යන කාලේ. ඔබ ඉස්කෝලේ යන කාලේ. දැන් උදේ සිල් ගන්නවනේ පන්සිල්. ගානක්වත් නැහැ මං අද පන්සිල් ගත්තා කියලා. අපේ උදේ චාරිත්‍රයක් වගේ. චාරිත්‍රයක් තමයි සිල් ගන්න එක. සිල් ගත්තට රකින්නේ. දැන් සාරිපුත්තයන් වහන්සේ වදාලා මේ මිනිස්සු මහා ලොකුවට සිල් සමාදන් වුණාට රකින්නේ නේව. ඉතින් ඒ නිසා මේ එතකොට සංඝයා කිය හිටියා ආයස්මතුනි ඔබ වහන්සේ එන ඔක්කොටම සිල් දෙනවා. එහෙම මිනිස්සු ඔබ වහන්සේට තියෙන ගෞරවයට මිනිස්සු සිල් ගන්නවා. ගත්තට රකින්නේ. අනේ ස්වාමීනි මේ ලෝකේ මිනිස්සුන්ට සිල් දීලා අපිට පුළුවන් ද මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම සංසිඳවන්න? මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම සිල්වත් කරවන්න අපිට පුළුවන්ද? ඒ නිසා ප්‍රියාශ්මත් සාරිපුත්තයන් වහන්සේ තමන්ගෙන් සිල් ඉල්ලන අයට විතරක් සිල් දෙනවා නම් කොයිතරම් හොඳද කියලා අර හිතවත් සංඝයා කියා හිටියා. මහිතේ රහතන් වහන්සේලායි. ඉතින් ඒ කතාව ගැන සාරිපුත්තයන් වහන්සේ අමුතුවෙන් සතුටුුනේ නැහැ. සාරිපුත්තයන් වහන්සේ නිහඬ වුණා. හවස ධම්සභා මණ්ඩපේ කතාවක් ඇති වුණා සංඝයාගේ. අද අපේ සාරිපුත්තයන් වහන්සේ සමග මේ සංඝයා කතා බහක යෙදিলা. ඉතින් සංඝයා සාරිපුත්තයන් වහන්සේගෙන් ඉල්ලා හිටලා තිනවා සිල් ඉල්ලන අයට හැර අනිත් අයට සිල් දෙන්න එපා කියලා. හේතුව එහෙම මිනිස්සු සිල් ගත්තට රකින්නේ අපිට බලෙන් සිල් දෙන්නත් බෑ මිනිසුන්ට බලෙන් සිල් රැකවන්නවත් බෑ කියලා දැන් මේ සංඝයා අතර දැන් එකකින් අදහස් කියනවා ඇති. ඒක එහෙම තමයි. තව හරියක් කියනවා නෑ අපි උත්සාහයක් කරමු. එහෙම කියලා මොන හරි දහම් කතාවක් යන අතරේ භාග්‍යතුන් වහන්සේ වෙඩියා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා කුමන වූ කතාවක්ද දැන් අඩාල උනේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ මේ සාරිපුත්තයන් වහන්සේ දකින අයට සිල් දෙනවා. මිනිස්සු සිල් රකින්නේ නැහැ. ඒ නිසා මේ සාරිපුත්තයන් වහන්සේටත් ඒ ගැන සතුටකුත් නැහැ. ඉතින් අපි අද කතා කරලා සාරිපුත්තයන් වහන්සේට කියා හිටියේ සිල් ඉල්ලන අයට හැර සිල් දෙන්න එපා කියලා. එතකොට ඕක අපේ බුද්ධ ශාසනය අපේ පැවිදි ජීවිතෙත් තියෙනවා. ඒ කාලේ මම හිතේ සාමණේරවරු පැවිදි කරද්දි දැන් සිල් දෙනවා. එතකොට තව එක සාමණේර කට්ටියක් සිල් රැකලා නැහැ රකින්නේ නැහැ. ඊට පස්සේ අහනවා සංඝයා ඇයි රකින්නේ නැත්තේ? ඉතින් ඔබ වහන්සේලා අපිට රකින්න කිව්ව මිසක් අපිට ඕම නැහැ. අපි එල්ලුවේ නැහැ. අපිට මෙහෙම සීලයක් දෙන්න අපි සිල් රකින්න ඕන කියලා අපි ඉල්ලුවේ නැහැ. ඔබ වහන්සේලා තමයි අපිට සිල් දුන්නේ. ඒ නිසා අපිට ඕමනාවක් නැහැ කොහොම රකින්න. බුදුරජාණන් වහන්සේ වදාළා සාමණේරයට පවා ඉල්ලන්නේ නැතුව සිල් දෙන්න එපා. මේ ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා තමයි සාමණේර අයත් ඕකාස අහම්බන්තේ කියලා තිසරණ සහිත මේ සාමණේර දස සීලේ මාහට ලබා දෙන්න කියලා ඉල්ලනවා. දැන් ඉස්සර පුරාණේ මිනිස්සුත් පුරුදු වෙලා හිටියා පොය දවසට සිල් ගන්නකොට තිසරණ සහිත මේ උපෝසත අට්ටංග සීලේ ඉල්ලනවා. උපෝසත අට්ටංග සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දීත මේ බන්තේ කියලා සිල් ඉල්ලනවා. ඉල්ලුවට පස්සේ තමයි සිල් දෙන්නේ. ඇත්තටම ඒක තමයි චාරිත්‍රය. ඒක තමයි හරි දේ. ඒක තමයි හරි දේ. තමන් ඉල්ලන්න ඕන අවංකවම. නමුත් ඒකත් එහෙම සිල් ඉල්ලන්න ඕන කියලා දන්නේ දැන් අපි කියමු පන්සලක 20 දෙනේ සිල් ගන්නවා නම් ඕකෙන් එක්කෙනයි දන්නේ. අනිත් 19 දෙනාටම ඕක කටපාඩම්නේ. ඒ අතර මහ උපාසකතුමා කියන එක කියාගෙන යනවා. මේ මිනිස්සු දන්නේ නැහැ මොකද්ද කියලා.
ඉතින් මේ තමන්ම ඉල්ලලා තමන්ම ගිහිල්ලා තමන්ගේ වමනාවටම සිල් අරගන්න යම් දවසක් එනවද එදාට නම් වීරියක් උපදී සිල් රකින්න. ඉතින් බලමු අපි මේ සාරිපුත්තයන් වහන්සේ ගැන ඇතිවෙච්ච දන්සභා මණ්ඩපේ කතාවේ බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය සාරිපුත්‍ර ඉස්සරත් ඔය වගේ එනේ නායට සිල් දෙනවා. ඔය සංසාර පුරුද්දක් කිව්වා. එනේ නායට සිල් දෙන එක. එයාගෙන් අහන්නෙත් නෑ ඔයා මේක සමාදන් වෙනවද කියලාවත් අහන්න නැතුව සිල් සමාදන් කරනවා. ස්වාමිනී මොකක්ද මේ කතාව? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තක්ෂශිලාවේ ආචාර්යවරයෙක් හිටියා. ඒ ආචාර්යවරයාගේ ගෝලෙක් හිටියා කාරණ්ඩිය කියලා. ඒ කාරණ්ඩිය කියන ගෝලයා ශිෂ්‍යයා ආචාර්යවරයාගෙන් මනාව මේ ශිල්ප ඉගෙන ගත්තා. එතකොට ඒ ශිෂ්‍යයා තමයි අර සියලු ශිෂ්‍යයන් අතර බැබළුනේ. ඉතින් ඊට පස්සේ දැන් ඔහොම කාලයක් ඉන්න. ඔය අතර මේ ආචාර්යවරයාගේ ප්‍රධාන පුරුද්දක් තමයි එනේ නැහිට සිල් දෙනවා. තක්ෂශිලාවට එනවනේ දැන් ළමයි ඒ ළමයිටත් සිල් දෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකී යුතුයි. සොරකමෙන් වැළකී යුතුයි. වැරදි කාමසේවණෙන් වැළකී යුතුයි. බොරු කීමෙන් වැළකී යුතුයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී යුතුයි. ආදි වශයෙන් සිල් දෙනවා. හරි දැන් කියන්න කියලා කියනවා. ඒ ළමයිගේ ඉන්න දෙමව්පියෝ ඉන්නවනේ. ඒ අයට සිල් දෙනවා. දැන් කියන්න මෙහෙම කියලා. දූතයෝ ඉන්නවනේ. ඒ අයටත් කියනවා. ඊට පස්සේ කැලේට යනකොට වැද්දෝ හම්බ වෙනවනේ. මේ වැද්දෝ අර වැදි බල්ලන් රැගෙන දුනු ඊතල අමෝරාගෙන මේ කැලේට යද්දි උණ්ඩ හඬ ගහලා කියනවා මෙහෙ වරෙල්ලා දැන් සමාදන් වෙන්න ප්‍රාණඝාතයෙන් පානාතිපාතා වෙනවනේ සික්ඛාපදං කියලා. ඒ විදිහට සමාදන් කරනවා. රැයට යන හොරකණ්ඩයන් වලට කතා කරලා කියනවා හරි පංචශීලී සමාදන්. දැන් අර ආචාර්යවරයාට තියෙන ගෞරවයයි බයටයි එක කටි ආචාර්යවරයා මොකද්ද කියන්නේ කියන එක කියනවා අර සීල් රැකිල්ලක් නැහැ. අද කාලේ වගේමයි සීල් ගන්නවා රකින්නේ. සීල් ගන්නවා රකින්නේ. උදේට සීල් ගන්නවා රකින්නේ. දවල්ට සීල් ගන්නවා රකින්නේ. ඊට පස්සේ දැන් මොකද්ද කළේ? අපි බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ගුරුවරයා හරියට කනගාටුවෙන් තක්ෂශිලාවේ කතා කරනවා ශිෂ්‍යයොත් එක්ක මා ප්‍රිය ශිෂ්‍ය දරුවනි බලන්න මේ මිනිස්සු කොයි තරම් නොසුදුසුද මේ කරන දේ. මා ඉදිරියේ අපූර්වට සිල් සමාදන්ව එළියට ගොස් ඔවුන් ශිෂ්‍යය හැසිරෙනවා. රකින්න සීලයක් නැහැ. මා ප්‍රිය දරුවනි මා මේ ගැන හරි කනගාටුවෙන් ඉන්නේ. ඊට පස්සේ ශිෂ්‍යෝ ටික කිව්වා අනේ ආචාර්යතුමනි මේ මිනිසුන්ට සිල් රකින්න උවමනාවක් නැහැ. ඔබතුමා තමයි මේ බලෙන් සිල් දෙන්නේ මේ අයට. ඒ මිනිසුන්ට උවමනාවක් නැහැ. ඒ නිසා අපි අපේ ආචාර්යවරයාගෙන් ඉල්ලා හිටිනවා ඉල්ලන කෙනෙකුට සිල් දෙන්න. දකින අයට සිල් දෙන්න යන්න එපා. ඊට පස්සේ ආචාර්යවරයා ඒකට සතුටු වුණේ නැහැ. ආචාර්යවරයා ගෝලියෝ කියන එක ඇහුවේ නැහැ. ආචාර්යවරයා වරණ විදිහටම සිල් සමාදන් කරව ඉන්නවා. එන අයට සිල් රකින්න හැටි කියලා දෙනවා. ඊට පස්සේ දැන් මෙතන හිටපු ප්‍රධාන ශිෂ්‍යයා කාරණ්ඩව පඬිතුමා කල්පනා කළා මගේ ආචාර්යවරයාට කොහොමද මේක හේතු ගන්නවන්නේ කියලා දවසක් දානයකට ගිය වෙලාවක මේ බ්‍රාහ්මණ කුමාරවරු ඉදා ආචාර්යවරයා ගියේ නැහැ. ඉතින් මොවුන් ආපහු හැරිලා එනකොට ලොකු කඳු පල්ලම් වල තමයි නගිමින් බසිමින් ඉන්නේ. කන්දක් මුදුනේ විවේක ගන්න නැවතුණා. දැන් තක්ෂශිලාවට ඉතාමත් ළඟයි තව පොඩි දුරක්. අනිත් අය බිම ඉඳගෙන විවේකයෙන් ඉද්දි මේ කාරණ්ඩව එක ලොකු පොඩි ගල් ගෙනල්ලා කන්දෙන් පල්ලෙහාට දානවා. කීක ගල් උස්සගෙන එනවා කන්දෙන් පල්ලෙහාට දානවා. තව පොළු වලින් ගල් තල්ලු කරගෙන එනවා කන්දෙන් පල්ලෙහාට දානවා. ඊට පස්සේ අනිත් යාළුවෝ ටික කල්පනා කළා මොකද මේ අපේ කාරණ්ඩව පඬිතුමාට වෙලා තියෙන්නේ? මොකද ඔය ගල් දාන්නේ? මෙයා කතාවක් නැහැ. ඊට පස්සේ මොකද උනේ?
කතාවක් නැති නිසා දැන් මෙයාලාට තීරණය කරගන්න බෑ. නතර කරන්නේ නැහැ. දාඩිය පෙරාගෙන එක දිගට කොහින් හරි ගලක් ගේනවා පල්ලමට දානවා. ආයෙ ගලක් ගේනවා පල්ලමට දානවා. ඊට පස්සේ අනේ අපේ කාරණ්ඩවගේ හිත උමතු වෙලා පිස්සු ඇදිලා කියලා දුවගෙන ගිහිල්ලා ආචාර්යවරයාට කිව්වා. ආචාර්යවරයාට අදාහ ගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. ගල් ගෙනල්ලා කන්දෙන් පල්ලයට දානවා. ඊට පස්සේ ආචාර්යවරයා ඊටාම ශෝකිතපත් වෙලා කාරණ්ඩවකින් අහනවා අනේ පුතා කාරණ්ඩව උඹ මොකද්ද මේ කරන්නේ? දැන් කි තියෙනවා. දැන් මම මේ කියන ජාතක කතාව කාරණ්ඩව ජාතකේ ජාතක කතා 36 වෙනි පොතේ තියෙන ලොකු සංසි පරිවර්තනය කරපො. අනේ පුතේ කාරණ්ඩිය මේ මොකද නුඹට මේ උනේ? තනියම මේ වනාන්තරේ හනිහනකට ගල් ගෙඩි ගෙනවෙත් මහා කලබලයට විසි කර කර ඇයි මේ බෑවුමට දමන්නේ? ඊතර කාරණ්‍යව කතා කළා තමයි ගුරුවරයාත් එක්ක. මහා සයුරෙන් වට වී තිබෙන මේ මහ පොළොව සමතලා කොට අල්ල වගේ මට්ටම් කරලා සකසන්ටයි මං වෙහෙසෙන්නේ. කඳු බෑවුම් හැම දෙයක්ම පිළිවෙලකට ගන්ටයි මං ගල් පුරවන්නේ. කාරණ්ඩව කිව්වා මට ලොකු වමනාවක් ඇති වුණා මේ මහ පොළොව බෙර ඇසක් වගේ මේ අල්ලක් වගේ සමතලා කරන්න. එනිසා මම මේ තියෙන පල්ලම් ගල් ගෙනල්ලා දාලා වලවල් ටික වහලා මේ මුළු පොළොවම සමතලා කරනවා කිව්වා. අනේ පුතේ කාරණ්ඩිය නුඹ තනි මිනිහෙක් කොහොමෙයි මේක අල්ල වගේ සම කොරන්ට කවදාවත් නුඹට ඒක බෑ. මේ කඳු බෑවුම් පුරවා සම කොරන්ට වෙහෙසෙද්දීම මේවා තියෙද්දී ඔහොමම නුඹ විතරක් මැරිලා යයි. මැරෙන කල් උඹ මේ ඉතින් ගල් ගෙනලා දැම්මත් මේ මහ පොළොව නම් සමතලා කරන්න බෑ කිව්වා. තනි මිනිහෙක් වෙලා. ඊට පස්සේ කියනවා ආචාර්යනි දැන් ඔන ගෝලයා කියනවා. ආචාර්ය පාදේනි එහෙම වෙන්නේ කොහොමද? හැම සතුන් උසුලා සිටිනා මේ මහ පොළොව සම කරන්න බැරි නම් තනි මිනිහෙක්ට ඔබ විතරක් තනියම කොහොමයි කඳු හෙල් ඇති මහ පොළොව වගේ නොඑක් ගතිගුණ ඇති සියලු දෙනාටම සිල් දී සිල්වතුන් කරන්නේ. මේ මහ පොළොව වගේ කිව්වම මේ මිනිසු උස් පහත්කම් තියෙනවා මිනිසුන්ගේ. හැකි නොහැකි ආවල් තියෙනවා. ලොකු පොඩිකම් තියෙනවා. කැමැති අකමැති වල වෙනස්කම් තියෙනවා. එහෙම තියෙන මිනිස්සු ඔබ තනියෙන් සිල් දීලා මේ ඔක්කොම ලෝකෙම මිනිස්සු සිල්වතුන් කරන්න ඔබට පුළුවන් නම් එහෙනම් මට බැරියයි කිව්වා මේ පොළොව සමතලා කරන්න. මට පොළොව සමතලා කරන්න බැරි නම් ඔබ තනි කෙනෙක් වෙලා මේ ලෝකෙ මිනිසුන්ට සිල් දීලා සිල්වත් කරන්නත් පුළුවන්ද කියලා හෙව්වා. එතකොට තමයි ආචාර්යවරයාට තේරුනේ මෙයා මේක කළා තින්නේ මට මේ කරුණ හේතු ගන්නවන්න. ඒකට ආචාර්යවරයාට ඒක තප්පරයට තේරුණා. අනේ පුතේ කාරණ්ඩිය තනි මිනිහෙකුට නම් කිසිදා මහ පොළොව අල්ල වගේ සම කරන්න බැරුව ආසේ. මේ සියලුම මිනිස්සුયો තනි මිනිහෙක් සිල් දීලා හික්මවලා ගන්නා එක බැරුවාමයි. නුඹ මට මේ කියා දෙන්න ගත්තු දෙයින් මටත් තේරුණා ඒක. ඒක තේරුණා කියනවා තනි මිනිහෙකුට සිල් දීලා මේ ඔක්කොම මිනිස්සු සිල්වත් කරන්න බෑ කියලා. කඳු හිල් සමතලා කළා බෙරහැක් වගේ එහෙම නැත්නම් අල්ලක් වගේ සමතලා කරන්න බෑ මහ පොළොව. ඒ වගේ මේ මහ පොළොව ගැන කවර කතාවද ලෝකයා ප්‍රදේශයක් ගැන කවර කතාවද එක ගෙදරක 4-5 දෙනා තනි අදහසකට ගන්න බෑ. මේවා මේ දහම් කරුණු කිව්වේ අනිත් අයට සීල් ගුණ දන් කියා දෙන්න එපා කියලා නෙවෙයි. තේරුම් අරන් වාසය කරන්න. ඔක්කොම එක ගුණයකට ගන්න බෑ. මේ ලෝකේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. අපිට දකින අය ගැන කරුණාව ඇති වෙනවා. දුක හිතෙනවා, පව් කියලා හිතෙනවා, අසරණ මිනිසු ගැන. ඉවරයක් කරන්න බෑ. දැන් අපිට මිනිස්සු දුක් ගැන ලියලා එවනවා. සමහරවිට ඔබත් දුක් ගැන ලියලා එවලා ඇති. හැබැයි උත්තර නොලැබුණා වෙන්න පුළුවන්. පින්වතුනි මේ ලෝකයේ මිනිසුන්ගේ දුක් ගිනි කියලා ඉවරයක් කරන්න බෑ. ඒ දුක් ගිනි විසඳලා ඉවරක් කරන්නත් බෑ. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. විසඳලා ඉවරයක් කරන්නත් බෑ. මේ ලෝකයේ මිනිසුන්ගේ ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ඒක ඔබ තේරුම් ගත්තද ඔබට තේරෙනවද දන්නේ නැහැ. ඔන්න හොඳ කාරණාවක් ඈ.
දැන් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60ක් 70ක් 80ක් කියලා කියනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වැඩ හිටියා. 45 වසක් බුද්ධ කෘත්‍යය. අවුරුදු 80000ක් බුදුරුගේ ආයුෂ තියෙන කාලේ තියෙනවා. අවුරුදු 80000ක් කාලේ තුල බුදු කෙනෙක් කරන බුද්ධ කෘත්‍යයත් අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ට කරන එකත් සමානයි. දීර්ඝ ආයුෂ ඇති කාලේ වැඩ කටයුතු හිමිට වෙන්නේ. ආයුෂ අඩු වුණාට පස්සේ වැඩ කටයුතු වේගෙන් වෙනවා. උදාහරණයක් ගත්තොත් අවුරුදු 40000ක් කාලේ කන්දක් නගින්න දවස් 4ක් යනවා. අවුරුදු 30000ක් කාලේ කන්ද වේපුල්ල පර්වතයට නගින්න දවස් 3ක් යනවා. අවුරුදු 20000ක් කාලේ දවස් 2ක් යනවා. අපේ බුද්ධ ශාසනයේ මේ එක මොහොතෙන් පැයෙන් ගියකි පැයෙන් බැසකි. මොහොත්තේන ආරෝහන්ති මොහොත්තේන ඕරෝහන්ති. මොහොතින් පුළුවන්. එතකොට අර ඒ ආයුෂ අඩු වෙනකොට වැඩ කටයුතු වැඩි. අවුරුදු 80000ක කරන කටයුතු අර අවුරුදු 80න් කෙනෙනවා. ඊළඟට අවුරුදු 80000ක් විපාක දෙන කර්ම අවුරුදු 80ට විපාක දෙනවා. ඒ නිසා එක ප්‍රශ්නයක් ඉවර වෙච්ච ගමන් ඊළඟ ප්‍රශ්නේ එනවා. එක කර්මයක් විපාක දීලා ඉවර වෙච්ච ගමන් ඊළඟ එක එනවා. ඒකයි මේ ප්‍රශ්නේ ඉවරයක් නැත්තේ. ඒකයි මේ සැනසෙල්ල ඉන්න නැත්තේ. ආයුෂ අඩු නිසා. දැන් දීර්ඝායසනේ දෙවිවරු. එතකොට අර ඔබ අහලා නැද්ද මාලාකාර පුත්‍ර දිවි රාජයා මල් මාලාවක් ගොතන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉපදෙන දවසේ ගොතලා ඉවර නැහැ. සම්බුදු වෙන දවසේ ගොතලා ඉවර නැහැ. පිරිනිවන් පාන දවස් තමයි අනිත් අය බලෙන් ඇදගෙන ආවේ. ඔහිගේ මල් මාලාව පුදන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කියලා. එතකොට අවුරුදු 80ක්ම මල් ගොතලානේ. මල් මාලේ ගොතලා ඒත් ඉවර නැහැ. ඉතින් අපේ කෙනෙකුට මල් මාලයක් ගොතන්න දුන්නොත් පට ගාලා ගෙතුවා. ඇයි ආයුෂ අඩුයි. ආයුෂ අඩු අයගේ වැඩ වැඩි. වැඩ වැඩි වෙනකොට වේගය වැඩි. වේගය වැඩි වෙනකොට කෙලෙස් වැඩි. දැන් ආයුෂ අඩු වැඩි කාලේ මිනිස්සුන්ගේ හිත සංසිඳිලා තියෙන්නේ. ඒ කටයුතු හිමීට වෙන්නේ. ඔළුවට බරක් නැහැ. හිමීටනේ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් අවුරුදු අඩු ආයුෂ කාලයක වේගෙන් වැඩ වෙනවා. වෙනකොට මිනිස්යාගේ මනසට නිදහසක් නැහැ. මානසික ආබාධ වැඩි. ඉස්සරට වැඩිය මානසික ආබාධ, මානසික ආතතිය. ඒකට අපි කියන විෂාදිය. ඔය වගේ එක එක නම් වලින් හඳුන්වන මානසික පීඩන තත්වයන් දැන් මිනිසුන්ට වැඩි. මක් නිසාද? ආයුෂ අඩු වීගෙන යන නිසා. ඒ නිසා මිනිස්සු අතර ගොඩාක් ප්‍රශ්න පැන නැගෙනවා. අරුබුද පැන නැගෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම මේ හැම අරුබුදයක්ම අපිට කතා බහ කරලා එක එක්කෙනත් එක්ක මේව විසඳන්න බෑ. ලෞතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් පිහිටක් කරන් එක එක්කෙනා මේකෙන් ගැලවිලා යනවා මිසක් එක එක්කෙනා මේකෙන් ගැලවිලා යනවා මිසක් මේ අරුබුද සියල්ල විසඳන්න බෑ. කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ සෝතාපන්නයි. තමන් සෝතාපන්නව සිටියේදී තමන්ගේ ස්වාමියා වැඩි දඩේමේ යද්දී මොහ දඩේමේ යද්දී බිරිඳ ගියේ නැහැ ස්වාමියාව හදන්න. එයා තමන්ගේ පාඩුවේ තමන්ගේ ගුණේ රැකගෙන හිටියා. අද පොඩ්ඩක් බණ අහපු ගමන්ම යම්කිසි කාන්තාවක් එකපාරම ඔලුවට එන්නේ මිනිස්සයා බොන එක. මිනිස්සයාගේ ප්‍රශ්න ওই ටික ඒ නිසා සැනසෙල්ල ඉන්න බෑ. මම මේ ගෙදර මිනිස්සයාගේ පැත්ත අරන් නෙවෙයි මම මේ කතා කරන්නේ. මං ගෙදර වනිතාවගේ පැත්ත අරන් මේ කතා කරන්නේ. හිතට සැනසෙල්ලක් නැහැ මිනිස්සයාගේ ප්‍රශ්න ටික විසඳන්න හිතුවොත්.
මෙයා බොනවා, මෙයා සැරයි, මෙයා නපුරුයි, මෙයා ගෙදර එන්න ප්‍රමාද වුණා, මෙයාගේ ෆෝන් එකට මිස් කෝල් වැඩි, මෙයා කට්ටියත් එක්ක කතා කරන වැඩි. ඔයාලා හිතනවාද මම විසඳී කියලා? ගෙදර ආරුබුද නම් ඇති වෙයි, රාණ්ඩු නම් ඇති වෙයි, සැනසෙල්ල නම් නැති වෙයි, උයාගත් එක සැනසෙල්ලේ කණ්ඩ නැති වෙයි. එච්චර එවැනි වූ ප්‍රතිඵලයක් අවසානයේ ලැබෙයි. ඒ නිසා මේ වාගේ කෙලිස් අධික කාලයක ඉපදිලා අපිට යාන්තම් ඈත පේන අඳුරේ ඉන්න කෙනෙකුට ඈත පේන එලියක් වගේ චූටි ආලෝකයක් වගේ පේන මේ බුද්ධ ශාසනයේ පිහිට ගන්න තනි තනියෙන් යන්න පුළුවන් නම් අනිත් අය ඒකින් ආත්මාර්ථකාමී බව ගැන නෙමෙයි මේ කියන්නේ. හිත උපේක්ෂාවට පත් කරගන්නා උදාහරණ කරුණක් කියන්නේ. අපිට අපේ පවුල් වලයි ඥාතීනුයි ගම් වලයි ඔක්කොම ටික එක සීලයකට ගන්න පුළුවන් නම්, එක දහමකට ගන්න පුළුවන් නම්, එක ගුණවත්කමකට ගන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? ඔය ගමක දානයකට එකතු කරගෙන යන්නකො 10ක් 15ක් 20ක් ඔක්කොම එකා විදිහට දාන උයන් දෙයිද කියලා. මේ එක්කෙනෙක් අල කපන අතරේ මේ එක්කෙනෙක් කය ගහනවා. ඔතනින් ගිය කොල්ල කුරුට්ටු ටික එහින් ගිහලා පොන් නොබෝපා ඉන්නවා. මේ දානයක් උයන්න ගිහිල්ලා ඒ දාන උයන්න ගිය පිරිසකවත් එක වැඩකට ගන්න බැරි නම් අපිට පුළුවන් ද මිනිස්සු ඔක්කොම එක අදහසකට ගන්න? අපිත් මේ ඒ උපේක්ෂාව හිතේ දරාගෙන තමයි අපි උනත් ධර්මයේ දේශනා කරන්නේ. අපි මේ කියන බණ ඔක්කොටම එක විදිහට තේරෙයි කියලා මේ අදහසක් අපේ නැහැ. නුවණ තියෙන්න ඕන මේක තේරුම් ගන්න. නුවණ තියෙන්න ඕන. මේ ධර්මය අහලා ඔක්කොම ගුණවතුන් සිල්වතුන් වෙයි කියලා අපේ අදහසක් නැහැ. අනේ එහෙම වෙනවා නම් හොඳයි කියන අදහස තියෙනවා. නමුත් එහෙම වෙනවා කියන අදහස නැහැ. එහෙම කරන්න බෑ. මනුස්සයන්ගේ දුප්පත්කම් ඒව එහෙම නැති කරන්නත් බෑ. දැන් අපි ගමු ඉන්දියාවේ. ඉන්දියාවේ මිනිස්සු කැලෑවල ගිහිල්ලා වතු පිටිවල වැසිකිලි කරනවා කියලා පසුගිය කාලේ ආණ්ඩුවෙන් ඉන්දියාවට මොකද කළේ? කිව්වා ඔයාලා ටොයිලට් හදාගන්න කියලා ආධාර දුන්නා. මිනිස්සු ඒ ආධාර වලින් මේ මොකද්ද ගංජා බීලා ඊළඟට ඔය තියෙන බීලා වැටිලා ඒවා කාලා බීලා වැසිකිලි හැදුවේ නැහැ. તો රජයට උවමනාවක් තිබ්බ ඒ රට සුද්ධ කරන්න. හොඳ පිරිසිදු සානිපාරස්සක රටක් කරන්න. ඊට පස්සේ මොකද කළේ? ඔක්කොටම මේ එහෙම හරියන්නේ ටොයිලට් හදාගන්න කියලා මේ කට්ටියට මොකද දුන්නේ? ටොයිලට් උපකරණ දීගෙන කියලා. මේ මිනිස්සු ඒවා මේ කඩවල වලට වික්කා. ඊට පස්සේ මොකද කළේ? මේක හරියන්නේ නැහැ කියලා තුන්වෙනි පියවර විදිහට වැසිකිලි හදලා දුන්නා. ඊට පස්සේ මේ මිනිස්සු මොකද කළේ? ඒ වැසිකිලි හදලා දුන්න කාමරේ බඩු ගොඩ ගහලා ගබඩා කාමර කළා. වී ගෙනල්ලා දානවා, දහන්නේ ගෙනල්ලා දානවා, වැඩි බඩු එකේ ගොඩ ගහනවා. ඊට පස්සේ මේක හරියන්නේ නැහැ කියලා ඒක නීතියක් දාලා වැසිකිලි පාවිච්චි කරන්න කිව්වා. ඊට පස්සේ කට්ටිය උද්ඝෝෂණය කළා මේක ඉඳගෙන ඉන්නකොට අපිට වැසිකිලි වෙන්නේ නැහැ. අපිට එළියට ගියාම තමයි වැසිකිලි වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්නේ ඉන්දියාවේ මහා අරුබුදයක් ගෝසාවක් පැන නැගිලා ගියා. ඉතින් ඒ වගේ අපිට මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. හැම කෙනාටම පිහිට වෙලා අසරණකම් විසඳන්නත් බෑ. දුක් ගැනවිලි අහලා මේ මිනිසුන්ගේ දුක් ගැනවිලි විසඳන්නත් බෑ. ඊළඟට දුප්පත්කම් වලට පිහිට වෙලා ඒකෙන් මේ මිනිසු ගලවන්නත් බෑ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ අපි? ඒ නිසා උස් පහත්ව තියෙන කඳු පල්ලන් සහිත මේ පෘථුවිය අල්ලක්සේ සමතලා කළ නොහැකියා වගේ මිනිසු සිල් දීලා සිල්වත් කරවන්නත් බෑ තනි පුජ්‍යලෙකුට. ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් උතුම් වූ සම්බුද්ධ බලයෙන් ඒ කාලේ මේ ලෝකේ පුරාම ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. මේ මිනිසු ගොඩාක් කර්ම විපාක විඳිනවා. ඒ කර්ම විපාක අපිට නැති කරන්න බෑ. නිසා මේවා හරියට අපි හිතන ගහන් කරුණු පින්වතුනි මේ කියන්නේ. නැත්තම් මිනිසුගේ දුක් ගැනවිලි හැම එකටම කරුණාව උපදිනවා නේ මේකට පිහිට වෙන්නේ නැත්තම් කියලා. නමුත් මිනිසුන්ගේ දුක් ගිනි නිවන්න බෑ. ඒ විදිහට
බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත වෙලා බුදුරජාණන් වහන්සේ දුටුවා අඟුලිමාලකින් දහස් ගණන් මිනිස්සු මැරෙනවා බුදුරජාණන් වහන්සේ බුදු ඇසට දැක්කනේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේටත් බේරගන්න පුළුවන් වුණේ අඟුලිමාල විතරයි. බුදුරජාණන් වහන්සේට බේරගන්න පුළුවන් වුණේ අඟුලිමාල විතරයි. මැරුම් කාපු අය බේරගන්න බැරි වුණා. අයි බුදුරජාණන් වහන්සේට මහා කරුණාව නැද්ද? මිනිස්සු කර්මානුරූපව ජීවිතේ එක එක ඉරණමට භාජනය වෙනවා. මිනිස්සු කර්මානුරූපව එක එක ඉරණමට භාජනය වෙනවා. හැම කෙනාගේම හැම ප්‍රශ්නම විසඳන්න බෑ පින්වත්නි. ඒ නිසා මේ නුවණ තියෙන සත්වයා අනුන්ගේ ප්‍රශ්න ඔළුවේ තියාගන්නේ. නුවණ තියෙන සත්වයා තමන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන යනවා. ලෞතුරා තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාම තුලින්. ඒ නිසා ඔබ ඔබගේ ප්‍රශ්න විසඳ ගන්න කැමති නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. මේ වගේ දහම් කතා අහලා හිත උපේක්ෂාවටපත් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා ඥාතින් ස්වාමියා බිරිඳ දරුවෝ ධර්මයට නෑ තමන් විදිහට ඒ අයත් නෑ කියලා දුකට දෝමනසයටපත් වෙන්න එපා. කන්දේ උපමාව සිහි කරන්න. උස්පල්ලන් සහිත මේ පෘථුවිය ගල් පෙරලවත් තනි පුජ්‍යලයකට සමතලා කරන්න බෑ. ඒ වගේ තනි පුජ්‍යලයකට ඔක්කොම එක අදහසකට ගන්නවා කියන එක කරන්න අමාරුයි. ඒ නිසා පින්වත්නි මේ ඒ පෘථුවියේ උපමාව සිහි කරලා උස්පල්ලන් සහිත මේ පෘථුවිය එක්ක පුජ්‍යලයකට සමාන කරන්න සමතලා කරන්න බෑ වගේ තනි කෙනෙකුට මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න අමාරුයි. නිසා තමන් දහමෙන් පිළිසරණක් ලබා ගන්න ඕන කියලා ශාසනය පිහිටල ගන්න කෙනෙකුට අද කාලේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. මොකද ඔක්කොටම පොදුවේ ධර්මය ඇහෙනවා, පොදුවේ ශාසනය ගැන ඇහෙනවා, පොදුවේ දහම් හඬ පැතිරිලා යනවා. ඒ නිසා ධර්මයේ වැහිලා නැහැ, ඇංගිලා නැහැ. පින තියෙන්න ඕන පින්වතුනි මොකටද? ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් අරගෙන හිත උපේක්ෂාවටපත් කරගෙන මමත් බුද්ධ ශාසනයේ පීඨ පිළිසරණ ලබන කෙනෙක් බවට පත් වෙනවා කියලා උතුම් අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ පින්වත් පිරිසක් විසින් ඉස්සෙල්ලාම අපි පින් අනුමෝදන් කරමු. මේ රැස් වුණ සීලු පුණ්‍ය ධර්මය සියලු දෙවියෝ අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. ඒ වගේම විශේෂයෙන් මේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ අද ධර්ම දේශනාවේ 2019 ජූලි මාස 25 වන දින මිය පරලෝකීය ග්‍රාම නිලධාරී ඒ ජයතිලක ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්නට එතුමාගේ බිරිඳ සූදානම් වෙන්නේ. ඒ වගේ මීට වසර 30කට පෙර මිය පරලෝකීය ඒ මල්හොඳා පියාණන්ට සහ ඩී.වී. විමලරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අද දවස පුරාවට රැස් වුණ සියලු පින් මේ ධර්ම දාණයෙන් රැස් වුණ සියලු පින් ග්‍රාම නිලධාරී ඒ ජයතිලක ස්වාමියාටත් පින් අනුමෝදන් කරනවා ඒ බිරිඳ විසින්. ඒ වගේම මිය පරලෝකීය වසර 30කට පෙර මල්හොඳා පියාණන්ට විමලරත්න පියාණන්ට පින් අනුමෝදන් වේවා. ඒ මියගේ ඥාතීන් මේ පින් බලෙන් පරලෝක සැපයටපත් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂම අපගේ ගුරු දෙවිඳුන්ට සැලසේවා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිළිවෙත් පුරවන ලක්වැසි ලෝවැසි සියලු සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම වාසනාව ලැබේවා.